ආශිර්වාදමත් උදෑසනක් අන්තර්ජාලයේ හරහා අප සමග සම්බන්ධ වුණ ඔබ හැම කෙනෙක්ම ඔබ ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි මේ දෙයමේ බාර කළ යාඥා කරමු. ඔබ නිවසේ සිටින අතරතුරේ ඔබගේ දැස් වසා ගන්නට අපි යාඥා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දිව්‍යමය දයාදර පියාණන් වහන්සේ ස්වාමිනී අද දවස බාර කරනවා පියාණන් වහන්සේ ස්වාමිනී අද දවසේදීත් ස්වාමීන් වහන්සේ පියාණනි නිවසේ සිට හෝ ස්වාමීන් වහන්සේ අපිට ස්වාමීන් වහන්සේ මේ දෙයමේට සම්බන්ධ වෙන්න ස්වාමිනී වහන්සේ දෙන්නා වූ අනුග්‍රහය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී පියාණනි ඔබ වහන්සේ මේක නරඹන හැම ජීවිතයකටම ඔබ වහන්සේ ආශිර්වාද කරන ස්වාමිනී වචනයෙන්ද නමස්කාරය තුලින්ද ස්වාමිනී ඔබ වහන්සේ උගේ ජීවිතවලට කතා කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනී ආරම්භ පටන් අවසානයේ දක්වා ඔබට බාර කරනවා ස්වාමිනී අපි ගායනා කරන ගීතිකා ස්වාමිනී අපි කතා කරන හැම දෙයක්ම ස්වාමිනී සියලු දෙයින් ඔබ වහන්සේට ගෞරවය මහිමය යන්න අවශ්‍ය ස්වාමිනී ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය පුද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හලෙලූයා අපි සෑම කෙනෙක්ම ගීතිකාව ගායනා කරමු අපේ ජීවිතවල මොන අභියෝගය මොන වාතාවරණයක් තිබුණත් අපි මේ ගීතිකාව ගායනා කරමු අපි ප්‍රීතියෙන් යුක්තව අපි ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු අපි හැම කාලයකදීම උන්වහන්සේව නමස්කාර කරමු ආමේන් මහිමවත්
වහන්සේ වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි ස්වාමිනේ කොතන සිටියත් ස්වාමිනේ වහන්සේ අපේ ප්‍රශංසාව නමස්කාරය ඔබ වහන්සේ ගන්නා වූ දෙවියන් වහන්සේ ස්තුතිය දෙවි පියාණනේ ප්‍රශංසා වේවා දෙවි පියාණනේ හලෙලූයා ස්වාමීන් වහන්සේගේ මැවිල්ල යහපත් උන්වහන්සේගේ හස්ත කර්මාන්තය යහපත් උන්වහන්සේ ඒ හැම මැවිල්ලකට වැඩිය මනුෂ්‍යව ඔබ උන්වහන්සේ භයානක ලෙසත් පුදුම ලෙසත් අලංකාර ලෙසත් උන්වහන්සේ මවා තිබෙනවා ඒ ඔබත් මා අපි මොහොතක් කරන් අපි උන්වහන්සේට ස්තුතිවන්ත හදවතකින් අපි මේ ගීතිකාව ගායනා කරමු ඔබ නම් දින්නට ආවේ මේ සමීදේ ඔබ හට ඇති මේ නිසා පැසසුම්
ස්වාමිනේ. හලෙලූයා. වචනයකින් ස්වාමිනේ නැති දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ස්වාමිනේ වාසික ක්‍රියාවකින් ස්වාමිනේ සියල්ල වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ස්වාමිනේ වාසික සියලු ගෞරවය මහිමය පොදට. ස්වාමිනේ අපි හිතනටත් වඩා අපේ ස්වාමීන් වහන්සේ දකින්නටත් වඩා ඔබ මහත් දෙවියන් වහන්සේ. ස්වාමිනේ වාසික සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ස්වාමිනේ වාසික කල නොහැකි කිසිවක් නැහැ ස්වාමිනේ. ඥානනේ වාසික මහිමයෙන් ගෞරවය ස්වාමීන් අපි ඔබට ගෞරව කරනවා. ඔබට නමස්කාර කරනවා. සියල්ලේදී වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මහිමය වේවා පියාණන් ඔබට ගෞරවය වේවා. සදාකාලෙම දෙවියන් වහන්සේමයි. ස්වාමීනි පවතින උතනන් වහන්සේමයි. ස්වාමීනි හස පොළොව පහව ගියත් ස්වාමීනි ඔබගේ කරුණාවත් ඔබගේ වචනයත් ඔබ වහන්සේ කවදාවත් පහව යන්නේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේට මුළු හදවතින් මුළු ආත්මෙන් අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඥානනේ ඔබ වහන්සේ ස්වාමීනි අප ස්වාමීන් වහන්සේ අප කෙරෙහි වහන්සේ දක්වන කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඥානනේ ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ස්වාමීනි වහන්සේට නැසන ලෙස ඔබ වහන්සේගේ කන බිහිරි වෙලාවත් ස්වාමීනි අත කොට වෙලාවත් ස්වාමීනි නොදකින පිණිස වාසිය සඳ වෙලාවත් නැහැ. ස්වාමීනි වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ස්වාමීනි වහන්සේට මහිමය වේවා. සියලු ගෞරවයන් සියලු මහිමයන් සියලු නමස්කාරයන් ස්වාමීනි අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි. ස්වාමීනි මේ උදෑසන අපි දැන් ස්වාමීනි අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. පියාණන් ඔබට ගෞරව කරනවා. ඔබට මහිමය පුදනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි අපි ඔබ වහන්සේ විශ්වාස කරනවා. ස්වාමීනි අපි ඔබ වහන්සේ විශ්වාස කරනවා. මන්ද ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ ක්‍රියාව ඔබ වහන්සේ මහත් දෙවියන් වහන්සේ නිසා දෙවියන්. Hallelujah. Mahimaya veva swamini. Prashansa veva swamini. ප්‍රශංසා වේවා. මහිමය මේ උදෑසන අපි මොහොතක් අරගෙන අපි මේ දේශය උදෙසා අපි යාඥා කරමු. ඒ රටේ පවතින වාතාවරණ උදෙසා ඔබත් මමත් දන්නවා වසරක් පුරාවට තිබෙන මේ වාතාවරණය ගැන. ඒ නිසා සභාවක් ලෙස මේ උදෑසන අපි මොහොතක් අරගෙන අපි යාඥා කරමු මේ වෙලාවේ ඒ රෝගාතුරව ඉන්නව හැම කෙනෙකු උදෙසා අපි යාඥාවෙන් අපි ඔසවමු මේ දේශය තුල ඒ තිබෙන වසංගතකාරී තත්ත්වයේ අපි යාඥා කරමු දෙවියන් වහන්සේට බාර කරමින් ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ තුල නිදහස් වෙන්න ඕනේ. කිසි නපුරක් හානියක් ඉදිරියේදී නොවන පිණිස උන්වහන්සේගේ කරුණාවේ හස්තය මේ දේශය කෙරේ නිදහස් කරන්න කියලා ඔබ ඉන්නා ඔබ නිවසේ ඉන්නා ස්ථානයේ සිට අපි මොහොතක් කියලා ඔබගේ දෑත් ඔසවලා මේ උදෑසන ඔබ යාඥා කරමින් ඔබ උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේගේ කරුණාව තුළ ඔබත් මමත් ආරක්ෂා වෙලා ඉන්න නිසා අපි ප්‍රශංසා කර අපි උන්වහන්සේට මොහොතක් අරගෙන අපි ගැන යාඥා කරමු. හලෙලූයා. ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරවය වේවා, ස්තුතිවන්ත වේවා. ස්වාමිනී අපි යාඥා කරනවා මේ දේශය ගැන ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ හස්තය මේ දේශය කෙරේ තබා තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී මමද මගේ පවුලද ඔබ වහන්සේ ආරක්ෂා කරලා තිබෙනවා මේ වාතාවරණය තුල මේ කාලය පුරාවට. ස්වාමිනී අපි යාඥා කරනවා අපේ දේශය තුල ඉන්නව සෑම පවුලක් අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරන දෙවි පියාණනි ඔබ වහන්සේගේ කරුණාව තබමින් ස්වාමිනී මේ වසංගත කාලය පුරාවට ඒ සෑම පවුලක් ආරක්ෂා කරගෙන ස්වාමීන් වහන්සේ ඔබගේ ලේවලින් රැකවල් කරගන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ අපි ඉල්ලනවා දෙවි පියාණනි මේ දේශය තුල ඔබ
වහන්සේගේ සමාදානය ස්වාමීන් වහන්සේ මේ වාතාවරණය ඔබ වහන්සේ පහ කළ මැනව කියලා අපි යාඥා කරනවා. ඒ නිසා සභාවක් ලෙස මේ උදෑසන අපි සිටගෙන අපි යාඥා කරනවා. අපි ඉල්ලන ඔබ වහන්සේගේ මේ දේශය ඔබ වහන්සේ සුවපත් කළ මැනව අන් දේශයන්ද ඔබ වහන්සේ සුවපත් කළ මැනව කියලා අපි යාඥා කරනවා ස්වාමීනි. දැන් ස්වාමීනි අපි ඔබගේ දෑතට මේ දේශයත් මමත් මගේ පවුලත් ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. යේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන් ආමෙන්. හොඳයි මේ උදෑසන අපි උන්වහන්සේගේ රාජ්‍යයට අපි වපුරන්ට යනවා. ඔබ නිවසේ ඉන්න අතරතුර ඔබ ළඟ තිබෙනවා නම් ඔබගේ දසයෙන් කොටස් ඔබගේ දෑතට ගන්නට අපි ඉල්ලීමක් කරන අපි ඒ උදෙස අපි ආශිර්වාද කරමින් අපි යාඥා කරන්නට යනවා. ඒ නිසා ඔබට තිරේ දිස් වෙයි. අපේ ගිනුම් අංක ඔබට හැකියාව තිබුණොත් ඔබට ඒ ගිනුම් වලට බැර කිරීමට හැකියාව තිබෙන ඔබේ දසයෙන් කොටස් සහ දීමනාවන් මේ කාලේ අපේ පාලකවරුන්ට හෝ සේවය කරන කෙනෙක්ට ඔබේ නිවසේට පැමිණෙන්න හැකියාවක් නැහැ. නමුත් අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ ස්වාමින් වහන්සේට වෙන් කරන කොටස ඔබ විශ්වාසවන්ත උන්වහන්සේගේ රාජ්‍යයට ඒක වෙන් කරන්නට දෙවියන් වහන්සේ ඔබට දහස් ගුණයකින් ඒ ආශිර්වාදය ඔබටත් ඔබේ පවුලටත් මේ වාතාවරණය තුල නිදහස් කරන්නට යන. ඒ නිසා අපි මොහොතක් අරගෙන අපි යාඥාවෙන් අපි ස්තුතිවන්තමු උන්වහන්සේගේ සැපවීමත් උන්වහන්සේගේ ආශිර්වාදයත් අප මැදේ තබා තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ජීවමාන දෙවි පියාණනි අද දවසේ නිසා ස්තුති ස්වාමින් වහන්සේ ඒ සෑම දෑතක් මැදේ තිබෙන සෑම දීමනාවක් අපි ඔබගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේගේ ආශිර්වාදයේ දහස් ගුණේ හස්තය ස්වාමිනී ඒ හැම කෙනෙක් මැදේ නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. මේ වාතාවරණය තුල නිවස් තුළ රැඳී සිටියත් අපි ඉල්ලන ඔවුන්ගේ ආර්ථිකත්වය ඔබ වහන්සේ ශක්තිමත් කරමින් ස්වාමිනී බලවත් කරමින් ඒවට ඔබ වහන්සේගේ දහස් ගුණේ දොරටු විවෘත කළ මැනව කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. අපි ඉල්ලනවා අධ්‍යාපනය කරන අයට ඔබ වහන්සේගේ දැනගැන්ම ප්‍රඥාව බුද්ධිය දෙන්න ව්‍යාපාර කරන අයට ඔබ වහන්සේ තව තවත් ආශිර්වාද කරන්ට ස්වාමීන් වහන්සේ රැකියා කරන අයට ඔබ වහන්සේගේ දහස් ගුණේ කරුණාවත් ඒ ආශිර්වාදයත් මේ කාලේ නිදහස් කරන්න කියලා අපි යාඥා කරන දැන් ඔබගේ සියලු දීමනාවන් දසයෙන් කොටස් අපි ඔබගේ දෑතට බාර කරනවා. ඔබගේ ආශිර්වාදයේ මේ සියල්ලන් සමගම පවතින පිණිස අපි යාඥා කරනවා. යේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. හොඳයි අපි නිවේදන කිහිපයකට මේ උදෑසන අපි අතුල් වෙන්න යනවා. ප්‍රථම නිවේදනය තමයි අගෝස්තු 28 වන සෙනසුරාදා සවස 5 සිට 6 දක්වා. අගෝස්තු 28 වන සෙනසුරාදා සවස 5 සිට 6 දක්වා අපි සේවය කරන්නා වූ සේවයට හවුල්කාරත්වයේ දරන්නා වූ අය උදෙසා අපි විශේෂ රැස්වීමක් අපි පවත්වනු ලබනවා. එනිසා අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබගේ ජාල නායකයන් ඔබට දුරකථන ඇමතුමක් දීලා මේ Zoom meeting එකට ඔබට සම්බන්ධ වෙන්න කියයි අපි ඉල්ලීමක් කරනවා. ඔබ නිවසේ සිට Zoom එක හරහා මේ සේවයේ හවුල්කාරත්වයේ උදෙසා ඔබ මේ මීටින් එකට සහභාගී වෙන එහිදී අපි බලාපොරොත්තු වෙන්න යනවා ඉදිරි මාස කිහිපයන් වල අපි කොහොමද සේවයත් එක්ක සම්බන්ධ වෙලා හවුල්කාරත්වයේ ධර්මින් කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඉදිරියට අරගෙන යන්න සේවය කරන්න කියන එක අපි එදී සාකච්ඡා කරන්න යනවා. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබ හැම කෙනෙක්ම ඔබට ආරාධනාවක් ලැබෙයි. ඒ ආරාධනා කරන හැම කෙනෙක් ඔබ මේට සහභාගී වෙන්න ඒ තුලින් ඔබේ නායකත්වයේ වර්ධනය වෙන්න යනවා. ඒ වගේම ඔබට සභාවේ සියලු වැඩ කටයුතු සමග සම්බන්ධ වෙලා ඉදිරියට ගමන් කරන්න හැකියාව තිබෙනවා. අමතක කරන්න එපා 28 වෙනි දින සෙනසුරාදා සවස් 5 සිට 6 දක්වා තමයි මේ මීටින් එක අපි පවත්වන්නේ. ඒ නිසා ඒ දේ ඔබේ අවධානය තබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හොඳයි ඒ වගේම තමයි අනිත් නිවේදනයේ අපේ බලයේ පැය නමින් අපි යාඥා කාලයක් අපි පවත්වනවා. පැයක යාඥා කාලයක් අපි පවත්වනවා දැන් මාස කිහිපයක් පුරාවට. ඒ නිසා අපි ඔබට මතක් කරන මේ බලයේ පැයට ඔබ අනිවාර්යෙන් ඔබ සහභාගී වෙන්න. ඔබේ ජාලයේ WhatsApp මාර්ගයෙන් ඔබට ලින්ක් එකක් එවනවා Zoom එකේ ලින්ක් එක ඔබට එවනු ලබනවා. ඉතින් ඔබට දැනුවත් කිරීමක් කරනවා. ඒ ලින්ක් එක ආවහම සෑම සෙනසුරාදා දිනකම සවස 5:00 සිට 6:00 දක්වා තිබෙනවා. ඒ බලයේ පැයට ඔබ සහභාගී වෙන්න. ඒ වගේම මේ ලින්ක් එක ඔබට ආවට පස්සේ WhatsApp එකට ඔබ දන්න අඳුරන සභාවේ ඉන්න තව පවුල් ඉන්නවා නම් ඔවුන්ටද ඒක ෂෙයා කරන්න මේට සහභාගී වෙන්න. ඒ නිසා අපේ පාලකවරුන් දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගන්න ඒ දවසේ සූදානමින් සිටිනවා. ඒ වගේ নমස්කාර කාලයේ දේශීය උදෙසා යාඥා කිරීම මේ කියන කාරණා උදෙසා ඒ බලයේ පැය ඒ අපි ගත කරන්න යන. ඒ නිසා ඔබ ධෛර්යමත් කරන මේ බලයේ පැය උදෙසා ඔබ සහභාගී වෙලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න කියලා. එනිසා සියලු නිවේදන එපමණයි. එනිසා මේ කාලය පුරාට ඔබ නිවසේ හෝ ඔබ රැකියා කරන ස්ථානය තුල ඔබ ආරක්ෂා සහිතව ඔබේ ස්ථානවල ගමන් කරන්න. ඔබ නිවසට වෙලා ඉන්නන ඔබ ආරක්ෂා සහිතව නිවස වෙලා සිටින්න. ඔබ කුමනෝ ස්ථානවල ගමන් කරනවා නම් ආරක්ෂා සහිතව ගමන් කරන්න කියලා අපි ඉල්ලීමක් කරන. ඒ නිසා අප සියලු දෙනා අපේ පාලකවරු ඇතුළු අපි හැම කෙනෙක්ම ඔබ උදෙසාත් ඔබගේ පවුල් උදෙසාත් මේ කාලය පුරාට අපි යාඥාවෙන් එසවීම කරනු ලබනවා. ඒ නිසා ඔබ සියලු දෙනාට යසු පිහිටයි. හොඳයි ඔබ ඉතාමත් ආදරයෙන් නැවත වතාවක් පිළිගන්නවා. ඒ වගේම මේ උදෑසන
අපි සතුටු වෙනවා ඔබට YouTube හරහා Facebook හරහා ඔබේ නිවසට එන්න අපිට දෙවියන් වහන්සේ දී තිබෙන කරුණාව නිසා. ඉතින් අපිට අද සභාව තුළ රැස් වෙන්න බැරි වුණත් නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේ අපිට සැලැස්මක් දීලා තිබෙනවා, පිළිවෙලක් දීලා තිබෙනවා ඔබත් සමග කාලය ගත කරන්න. ඉතින් මේ උදෑසන මම සූදානම් ඔබත් එක්ක වචනය බෙදා ගන්නට. අපේ මාතෘකාව තමයි වාතාවරණය තුල කුමක් කරමුද? අපි දන්නවා අපේ ජීවිත තුල, දේශය තුල බොහෝ වාතාවරණ තුලින් අපි ගමන් කරනවා. ඉතින් මේ වාතාවරණය තුල දේව දරුවන් හැටියට, දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි කුමක්ද කළ යුත්තේ? කුමක් කරමුද කියන මාතෘකාවත් එක්ක ඔබත් එක්ක කතා කරන්නට යනවා. ඔබට බොහෝ ප්‍රශ්න ඇති මේ කාලේ. දන්නව සභාවට එකමුතු වෙන්න බෑ. ආර්ථික ප්‍රශ්න ඇති. ඒ වගේම ගෑස් ප්‍රශ්න ඇති. පිටි ප්‍රශ්න ඇති. සභාව ගැන ප්‍රශ්න ඇති. ඒ වගේම වැක්සින් එක ගහනවද නැද්ද කියලා ඔබට ප්‍රශ්න ඇති. තව බොහෝ ප්‍රශ්න ඔබට තියෙන්න පුළුවන්. ඉතින් බොහෝ දේවල් තුලින් ඔබ ගමන් කරනවා ඇති. ඔබේ අනාගතය මොනවා වේද? රැකියාවට මොනවා වේද? ලොක්ඩවුන් කරයිද? මේ හැම දෙයක් එක්කම ඔබ ප්‍රශ්නාර්ථ ගොඩක සිටිනවා ඇති. නමුත් සභාවක් හැටියට අපගේ වගකීම තමයි මේ කාලය තුල අපි කුමක්ද කළ යුත්තේ කියලා ඔබව දැනුවත් කරන්නට, දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබට මඟ පෙන්වන්නට. ඉතින් මේ උදෑසන මම ඔබ දන්න බයිබල් පදයක් අරගෙන ඒ බයිබල් පදයේ සමග ඔබත් එක්ක කතා කරන්නට යනවා. ඉතින් මගේ වෑයම ඔබව දේ වචනය තුලින් ඔබට මොනවද කරන්න ඕන කියන එක පැහැදිලි කරන්න. ඔබ හැමෝම දන්න බයිබල් පදයක් මුලින්ම ඔබත් එක්ක කියවන්නට යනවා. ඒ තමයි යෙරමියා 29:11. යෙරමියා 29:11 ඔබත් එක්ක කියවලා මම මේ දේශනාව ආරම්භ කරන්නට යනවා. ඔබ හැමෝම කටපාඩමින් දන්නවා ඇති. ඔබේ යාඥාවල පාවිච්චි කරලා ඇති. බොහෝ තැන්වල ඔබ මේ බයිබල් පදය පාවිච්චි කරනවා. ඒ නිසා ඔබ දන්න බයිබල් පදයක් තුලින් ඔබත් සමග කතා කරන්නට යනවා. ඔබ මේ පදේ පටන් ගත්ත ගමන් ඔබේ හිතට, ඔබේ කටට මේ වචන ටික එන්න යනවා. මම විශ්වාස කරනවා ඔබ දේව දරුවෙක් නිසා ඔබ මේ පදේ හොඳටම දන්නවා කියලා. මේ පදේ කියනවා යෙරමියා අනාගත වස්තුවට දෙවියන් වහන්සේ කතා කළා වූ පණිවිඩයේ යෙරමියා 29:11 මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියන සේක. ඉතා සුවිශේෂ බයිබල් පදයක්. යෙරමියාට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, යෙරමියා ඒ සෙනගට කියනවා මා විසින් නුඹලා ගැන කරන යෝජනා මම දන්නවා. ඒවා මතු කාලයේදී විපත්තියේ නොව සමාදානය ගෙන දෙන යෝජනා. ආමෙන්. අපි හලෙලූයා කියමුද? උන්වහන්සේ ගෙන යෝජනාව අපිට සමාදානය ගෙන දෙනවා. ඒක අපිට විපත්තිය පමුණවන්නේ නැහැ. ඉතින් මේ එක්කම මේ පදේ තියෙන පසුබිම ගැන ඔබට මම පහදා දෙන්න යනවා. හේතුව තමයි මෙතන ඉතා සුවිශේෂ දෙයක් තියෙනවා, මා විසින් ගෙනෙන යෝජනාව. ඇත්තටම මේ පදේ තුල ඒ කතා කරන යෝජනාව කුමක්ද? ඒ තුල තමයි ඔබට සමාදානය ගෙන දෙන්න යන්නේ. ඔබට විපත්තිය පැමිණෙන්නේ නැත්තේ. ඒ නිසා ඒ යෝජනාව මොකක්ද කියලා මම ඔබට පැහැදිලි කරන්නට යනවා. ඔබගේ බයිබලයේ තිබෙනවා නම් ඔබ මාත් එක්ක පෙරලා ගන්නට යෙරමියා 29 දෙවෙනි පදය සහ 5 වෙනි පදය මම ඔබත් එක්ක කියවන්නට යනවා. ඒ පදයට එක්ක උන්වහන්සේගේ යෝජනාව ගැන මම ඔබට පැහැදිලි කරන්නට යනවා. දෙවෙනි පදයේ කියනවා යෙරමියා විසින් අසුවී ගියා වූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගත වස්තුන්ටද නෙබුකද්නේසර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගෙන ගිය මුළු සෙනගටද ලියා. ඔහු මේ යම්කිසි වාතාවරණයක් තුළ දෙවියන් වහන්සේගේ සෙනග ඉන්නවා. ඉතින් ඒ සෙනගට ඔහු ලියනවා. මෙතන කියනවා අධිපතින්ට, බොහෝ පූජකයන්ට, වැඩිමහල්ලන්ට, ඒ වගේම වහල්කමට ගෙන ගිය අයට, වහල්කමට ගිහිලා නැති අයට. ඉතින් මේ පසුබිම තුළ අපි දකිනවා මේ සෙනගත් අද ඔබමා ඉන්න වගේ වාතාවරණයක තුල හිටියේ. ඔවුන්ට දේවමාලිගාව නැති වුණා. දේවමාලිගාව රැස් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් විසිරීලා ගිහිල්ලා හිටියේ. එක කණ්ඩායමක් වහල්කමට ගෙනියලා තව කණ්ඩායමක් එක තැනක ඉතුරු වෙලා. ඔවුන් ඉතා ව්‍යුල්කාරී වාතාවරණයක් තුල ඉන්නවා. ඒ වාතාවරණය තුල යෙරමියා අනාගත වස්තු ඔවුන්ට ලියනවා. ඔවුන්ට ලිපියක් ලියනවා. ඔවුන්ට නැත්තම් අනාගත වාක්‍යයක් ලියනවා.
ඔවුන් කලබල වෙලා හිටියේ මොනවද කරන්නේ? ඔබයි මායි සමහරට ඉන්නවා වගේ මොනවද කරන්න කියන එක. නමුත් ඔහු කියනවා ඊට පස්සේ පස්වෙනි පදයේ මෙන්න මේ ආකාරව කියනවා. නුඹලා ගෙවල් ගොඩනගා එහි වාසය කරපල්ලා. වතු වවා ඒවාවේ පල කාපල්ලා. භාර්යාවන් පාවගෙන පුත්‍රයන්ද දුවරුන්ද උපදවාපල්ලා. මේ අදහස තමයි මෙතන දෙන දෙවියන් වහන්සේ දෙන දේ තමයි. දැන් ඔබ වියවුල් වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා. ඔහු දෙන අදහස තමයි දැන් ඔබ දේව සැලැස්ම ඇතුලේ ජීවත් වෙන්න. ඔබට මම කතා කරන පළවෙනි කාරණය තමයි වියවුල්කම ප්‍රශ්නාර්ථ බොහෝ දෙයක් තිබෙද්දී ඔබ ජීවත් විය යුත්තේ දේව සැලැස්ම ඇතුලේ. යෙරමියා ඒ පූජකයන්ට අනාගත වත්රුවරුන්ට වැඩිමහල්ලන්ට ඒ දෙවියන් වහන්සේගේ සෙනගට කියනවා දැන් නුඹලා මගේ සැලැස්ම ඇතුලේ ජීවත් වෙන්න. අද බොහෝ අය මෙවැනි වාතාවරණ තුල ගන්න තීරණ තමයි දේව සැලැස්මෙන් එළියට පයින්නවා. මම ඔබව ධෛර්යමත් කරන ඔබ දේව සැලැස්ම ඇතුළට ඔබ එන්න. ඒක තමයි උන්වහන්සේගේ යෝජනාව. ඒක තමයි විපත්තිය නොව සමාදානය ගෙන දෙන යෝජනාව. දේව සැලැස්ම ඇතුළේ අද බොහෝ අය මේ වාතාවරණය තුල කියනවා ආයිනම් සභාවට යන්නේ නැහැ. ආයිනම් සේවය කරන්නේ නැහැ. මම යාඥා කරන්නේ නැහැ. බයිබලයේ කියවන්නේ නැහැ. මම කිසිම දෙයකට සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. ඔබව මම ධෛර්යමත් කරනවා. මෙවැනි වාතාවරණය තුල ඔබ කල යුත්තේ දේව සැලැස්ම ඇතුලේ ඔබ ජීවත් විය යුතුයි. ඒක තමයි යෙරමියා කියන්නේ. උඹලා වහල් කමර ගෙනියලා ඉන්නනවා. උඹලාට ප්‍රශ්න තියෙනවා. දේවමාලිගාව රැස් වෙන්න බෑ. දේවමාලිගාව නැහැ. නුඹලා පීඩණයට පත් වෙලා නමුත් නුඹලා මං කරන යෝජනාව තමයි නුඹලා දේව සැලැස්ම ඇතුලේ ඔබ ජීවත් වෙන්න අවශ්‍යයි. අද දවසේ ඔබ දේව සැලැස්මෙන් එළියට ගිහිල්ලා ඉන්නවනම් දැන් මේ වාතාවරණය තුල ඔබ දේව සැලැස්ම ඇතුළට එන්න කියලා ඔබව ධෛර්යමත් කරනවා. ඒක තමයි මේ කාලේ ඔබයි මායි කළ යුතු විශේෂිතම දේ. ඒ සැලැස්ම ඇතුලේ තමයි අපිට සමාදානය තිබෙන්න යන්නේ. ඒ වගේම ඔබට ඊළඟ කාරණේ මම කතා කරන්නට යනවා. දෙවෙනි කාරණය තමයි ඔබ රැවටෙන්නට එපා. මෙවැනි කාලයක ඔබ කළ යුතු දෙවෙනි දේ තමයි ඔබ රැවටෙන්නට එපා. 8:9 බයිබල් පද මෙන්න මේ ආකාරව කියනවා. තවද ඊශ්‍රායලගේ දේව සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක නුඹලා අතරේ සිටින නුඹලාගේ ප්‍රොෆේතවරුන්ටද පේන කියන්නන්ටද නොරවැටෙල්ලා නුඹලා දකින නුඹලාගේ සප්නවලටත් ඇහුම්කම් නොදෙල්ලා මක්නිසාද ඔහු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගත වාක්‍ය කියති මම ඔවුන් නොයමුයයි ස්වාමින් වහන්සේ කියනසේක. මගේ තා ප්‍රවේශයෙන් ඔබට කියනවා මේ කාලේ ඔබව මුලා කරන්න පුළුවන් අනාගත වත්රුන් සිටිනවා. ප්‍රොපේතමය සේවය අපි දන්නවා ක්‍රියා එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා. ඒක දීලා තියෙන්නේ සබාව වර්ධනය කරන්නට. ඔබ මාව ඉදිරියට ගෙන යන්න. නමුත් මෙතන ඊට පැහැදිලිව යෙරමියා කියන ඔබලා අතර ඉන්න ප්‍රොපේතවරුන්ට ඇහුම්කන් නොදෙන්න. මම ඔබව ධෛර්යමත් කරනවා. ඔබ ඇහුම්කන් දෙන ප්‍රොපේතවරු ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. මොකද දෙවියන් වහන්සේගේ සෙනගව ඉදිරියට ගෙන යන්නත් දෙවියන් වහන්සේගේ සෙනගව දේව සැලැස්මෙන් එළියට ගෙන යන්නත් පුළුවන් කණ්ඩායමක් තමයි ප්‍රොපේතවරු කියන්නේ. ඒ නිසා ඔබ ඇහුම්කන් දෙන ප්‍රොපේතවරු ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. අද YouTube බැලුවොත් Facebook බැලුවොත් ඔබ ෂෙයා කරන දේවල් දිහා බැලුවොත් ඔබ බලන්න ඔබට එන්නේ අද ඔක්කොමල ප්‍රොපේතවරු. අද පූජකයෝ නැහැ. අද අපොස්තලවරු නැහැ. ඉවැන්ජලිස්ට්වරු නැහැ. අද ඔක්කොම ඉන්නේ ප්‍රොපේතවරු. ඔක්කොම ප්‍රොපේත වාක්‍ය කියනවා. හැබැයි ඔබ ප්‍රවේශම් වෙන්න. ඒ ප්‍රොපේත වාක්‍ය ඔබව සභාවෙන් දුරස් කරනවා නම් ඔබට දෙවියන් වහන්සේගේ දරුවන් එක්ක සහභාගීකම එපා කරනවා නම් දේව සැලැස්ම එපා කරනවා නම් ඔබට සේවය කරන්නට කලකිරවනවා නම් ඔබ ප්‍රවේශම් වෙන්න ඒ ප්‍රොපේතමය හඬ ගන්න. ඒ වගේ මෙතන කියනවා ඊට පැහැදිලිව නුඹලා දකින නුඹලාගේ සිහින ගැනත් ප්‍රවේශම් වෙන්න. ගෑන් මේ ළඟදී මට එක්කෙනෙක් කතා කරලා කිව්වා පාස්ටර් මම සභාවට එන්නේ නැහැ. මං ඇහුවා ඇයි? මට කිසි සමාදානයක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මම සිහිනෙකුත් දැක්කා. සිහිනෙන් දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා සභාවෙන් අයින් වෙන්න. දේව සේවයෙන් අයින් වෙන්න. එයා කිව්වා මං ආයි සේවය කරන්න යන්නෙත් නැහැ. එහෙම වෙන්න පුළුවන්ද?
මේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා දේව සේවයෙන් අයින් වෙන්න, සිහිනයක් පෙන්වනවා ඔබට සේවයෙන් අයින් වෙන්න කියලා. ඔබට සභාවෙන් අයින් වෙන්න කියලා. ඔබට සභාවට එන්න කැමති නැත්නම් ඔබ එන්නේ නැතුව ඉන්න. ඔබට වෙන සභාවකට යන්න ඕන නම් ඔබ යන්න. හැබැයි දෙවියන් වහන්සේව ගාව ගන්න එපා. දෙවියන් වහන්සේ හීන පෙන්වන්නේ නැහැ ඔබට සේවයෙන් අයින් වෙන්න. ඊට පස්සේ කියනවා සමාදානය නැහැ කියලා. ඔබට සමාදානය දේව සේවයේ හැමදාම සමාදානය නැහැ. අපිට පාස් ජෝඩ් පාස් ආනන්ද අපිට ඒක හොඳට තේරලා තියෙනවා මේ කාලේ. සමාදානය හැමදාම නැහැ. අපි දන්නෝ සභාවේ සෙනගත් අපිට අප්පුඩි ගැහුවා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. දැන් අපිට ගහන්නේ මොනවද කියලා අපි දන්නවා. අපිට සමාදානය ආරක්ෂා කරගන්න හරි අමාරුයි. නමුත් මතක තියාගන්න. ඔබ නොයෙකුත් ප්‍රොපේතවරුන්ට ඔබ දකින සීනවලුත් ඔබ ප්‍රවේශම් වෙන්න. ඒවා ඔබව රවට්ටන්න පුළුවන්. ඒවා දේව සැලැස්මෙන් ඔබ ඉවත් කරනවා නම්, සභාව ඔබට එපා කරනවා නම්, දෙවියන් වහන්සේගේ ගමන එපා කරනවා නම්, ඒ හඬ ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ ඇහුම්කන් දෙන ප්‍රොපේතවරු ගැන ඔබ ඇහුම්කන් බලන්න. ඔවුන් සෝදිසි කරලා බලන්න හරි දෙයටද ඔබ ඇහුම්කන් දෙන්නේ නැත්නම් බයිබලයේ කියන ඔවුන් ඔබව මුලා කරන්නට යනවා. ඔබ රැවටෙන්නට යනවා. ඒක මන් තුන්වෙනි කාරණයට එන්ට යනවා. ඒ තමයි මේ පද 11ම කතා කරන එකම පණිවිඩය තමයි නුඹ දැන් ස්ථීරව සිටින්නට අවශ්‍යයි. මම සභාවේ සෙනගට ආරාධනා ඔබ ස්ථීර වෙන්න. බයිබලයේ යාකෝබ් 1:6 කියනවා. ඊට විශේෂ වූ බයිබල් පදයක්. ඔබ බොහොම අය මේක කියවලා ඇති. නමුත් මේ උදෑසන මම ඒක ඔබත් එක්ක කියවන්න. එහි තියෙනවා නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමාන කරන්නා සුළඟෙන් ගෙනයන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැළට සමානය. අනුමාන කරන්න එපා. ඔබ ස්ථීරව දෙවියන් වහන්සේ තුල සිටගන්න. ඔබ ස්ථීරතාවයක් ඇති කරගත්තොත් මේ කාලේ මොනවද? මම කාරණා තුනක් දෙන්නම්. එකක් ඔබ ගැලවීම තුල ඔබට ස්ථීරත. ඔබට ගැලවීම ලබලා කියලා ඔබ ස්ථීරත්වයක් ඔබට තියෙනවද? දෙවෙනි දේ ඔබව කැඳවලා තිබෙනවා. ඔබට කැඳවීමක් තිබෙනවා කියලා ඔබට ස්ථීරකමක් තිබෙනවද? තුන්වෙනි දේ සදාකාලය ගැන ඔබට ස්ථීරකමක් තිබෙනවද? ඔබ අද මැරුණොත් ඔබ කොහෙටද යන්නේ? අපායටද ස්වර්ගයටද? අනුමාන කරන්න එපා. අනුමාන කරන කෙනා මේක කියනවා ඒ මුහුදේ රැල්ල වගේ සුළඟට එහාට මෙහාට ගසාගෙන යන මුහුදේ රැල්ලට හා සමාන. අද බොහෝ කිතුණුවන් හැම රැල්ලටම ගහගෙන යනවා. ආනක්ක කෝල් කරාම ඒක අහනවා. ඥානක්ක කෝල් කරාම ඒක අහනවා. සිරියාවතී කෝල් කරාම ඒක අහනවා. එහෙට මෙහෙට වැනෙනවා. ඔබ ස්ථීර වෙන්න. මේ කාලේ තමයි ඔබට කැඳවීමක් තියෙනවද කියලා ස්ථිර කරගන්න පුළුවන්. ඔබ කැඳවලා තියෙනවා නම් මේ කාලේ ඔබ කැඳවීමෙන් දුරස් වෙන්නේ නැහැ. මේ කාලේ තමයි කැඳවීම තිබෙන මිනිස්සුන්ට සේවය කරන්නට තිබෙන කාලය. මේ කාලේ ඔබ කියනවා හරි මං සභාවෙන් අයින් වෙනවා කියලා, සේවයෙන් අයින් වෙනවා කියලා ඔබ කල්පනා කරලා බලන්න. ගැලවීම ගැන ස්ථිරතාවයක් ඇති කරගන්න. සදාකාලය ගැන ස්ථිරතාවයක් ඇති කරගන්න. නැත්තම් ඔබව සුළඟට ගහගෙන යන්න යනවා. හැම කෙනාගේම කතාවට එහාට මෙහාට වැනෙන මිනිස්සෙක් වෙන්න එපා. ස්ථිර වෙන්න. ඒ ස්ථිරකම තුළ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. ඉතින් මේ උදෑසන මම උත්සාහ කර ඔබට වචනය තුළ ඔබව ධෛර්යමත් කරන්න. ඉතින් මේ උදෑසන තවත් පැතිකඩකේ මේ ගැන කතා කරන්න, අපි වර්තමානය තුළ කුමක්ද කරමු කියන එක ගැන කතා කරන්න මම ආරාධනා කරනවා. අපගේ සිංහල සභාවේ අපේ බෙතනි චර්ච්ගේ පාලකවරයෙක් වන පාස් ආනන්දට ඇවිල්ලා තවත් පැතිකඩකින් අපිට මේ වර්තමානය තුළ කුමක්ද කරන්න කියලා පැහැදිලි කරලා දෙන්න කියලා. හොඳයි ප්‍රිය මිත්‍රෝනි, තාමත් ප්‍රීතියක් ඔබ සෑම කෙනෙක්ව මුණ ගැසෙන්ට විශේෂයෙන් ලැබීම ගැන අපිට දවසේ ඔන්ලයින් ඔස්සේ තමයි ඔබ සෑම කෙනෙක් මුණ ගැසෙන්ට අවස්ථාව තියෙන්නේ, දකින්ට අවස්ථාව තිබෙන්නේ මේ වාතාවරණයත් එක්ක. ඉතින් පාස්ටර් ක්‍රිස්ටෝ යම් කිසි අදහසක් ඔබට ගෙන ආවා. ඒ වගේම දැන් මම ඔබට ඒ තුල යමක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ නැවතත් අපේ තවත් පාලකවරයෙක් ඔබ අමතන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එතකොට තමයි මේ සැන්විච් එක සම්පූර්ණ වෙන්න යන්නේ. දැන් ඔබ සෑම කෙනෙක් සැන්විච් එක කාලා ඇතිනේ සාමාන්‍යයෙන් නේද? ඉතින් ඉස්සෙල්ලා පාන් පෙත්ත දාලා ඊට පස්සේ ඒක යම්කිසි තවරුමක් තියෙනවනේ නේද? දැන් මම ආවේ තවරන්න. රයිට්? ඉතින් ඒක නිසා මගෙන් පාන් බලාපොරොත්තු වෙන්න එපා.
දැන් පාම් පෙත්ත පාස ක්‍රිස්ට් තියලා ගියේ. දැන් මම ක්‍රීම් එක තමයි ගාන්නේ. දැන් මං ඕක මැද්දේ තව පාම් පෙත්තක් ගෑහුවොත් මොකද වෙන්නේ? ඒක සැන්ඩ්විච් එකක් වෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒකට පස්සේ ආයි පාම් පෙත්තක් තියන්න ඕනේ. හරි. ඒක අපේ පාස ජූඩ් ඇවිල්ලා තියලා ඔබට රසවත් වෙන්න ඒක සලස්වයි. ඒක නිසා අර ඉස්සෙල්ලා තිවිච්ච පාම් පෙත්ත අරගෙන කවුරු හරි දැන් ඔබ ඕෆ් කරලා ගිහිල්ලා තියෙනවා නම් සැන්ඩ්විච් එකේ රස බලන්න බැරි වෙයි. දැන් ක්‍රීම් ටිකක් තැවරුවට පස්සේ ආයිත් ඔබ ඕෆ් කරලා ගියොත් එහෙම ඒක රස බලන්න බැරි වෙයි. ඒක නිසා මේ කාරණා තුනම අවසාන වෙනකන් අපි බලා සිටිමු. එතකොට ඔබට අද දවසේ සුවිශේෂ පණිවිඩයක් සම්පූර්ණ ලෙස අසන්න බලන්න අවස්ථාව ලැබෙන්න යනවා. හොඳයි. දැන් ඒත් සමගම ඊටමත් වැදගත් දෙයක් අපි ඇදහිල්ල තුලින් සියලු සැක අපි දුරු කරගන්නට අවශ්‍යයි. මේක ඊටමත් වැදගත් දෙයක්. මන්ද විශේෂයෙන් මේ වර්තමානයේ අපි දකිනවා නොයෙක් කලබලකාරී තත්වයන් සමාජයේ දකින්න තිබෙනවා. අවිශ්වාසයන්, බිය, සැක, හරි නොයෙක් චංචල භාවයන් වලට මිනිසයන් මුහුණ දෙන අවස්ථාවක්. නමුත් අපි දකිනවා දේව වචනේ ඉතා පැහැදිලිව කියනවා ඔබේ එක හිස කෙසක් වැටුණත් ඒක උන්වහන්සේ නොදැන වැටෙන්න යන්නේ නැහැ කියලා. ආමෙන්. ඔබ ඒක විශ්වාස කරන්නම අවශ්‍යයි. අපි දකිනවා මොනතරම් තත්වයන් වලට අපි මුහුණ දුන්නත් හැබැයි එහිදී අපගේ ජීවිත තිබෙන්නේ උන්වහන්සේගේ හස්තයේ තිබෙන ඒ විශ්වාසය, ඒ ඇදහිල්ල තුල ඔබ පිහිටා සිටිනවා නම් ඔබ ඇත්තෙන්ම ජයග්‍රාහී මිනිසෙක්. ආමෙන්. ඉතින් අද දවසේ අපි බලන්න ඕනේ ඒත් එක්කම නොඑක් සැක සංකාවල් තිබෙනවා. මේ ඖෂධ බෙහෙත් හේත් ඒ වගේම එහෙම නැත්නම් මේ කොවිඩ් එන්නත සම්බන්ධයෙන්. එතකොට දේව වචනේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. කොහෙද? යෙසායා 38:21. මෙන්න මෙහෙම කියනවා. යෙසායා කතා කොට ඔහු අත්තික්කා කැටියක් ගෙන කොටා වනය පිට තබා එවිට ඔහුට සුව වන්නේය කියා තිබුණේය. දැන් බලන්න ඊටමත් වැදගත්. දැන් දේව වචනේ වටපිටාව පසුබිම ගන්නකොට අපි දන්නවා නොයෙක් ඖෂධ, නොයෙක් ඒ කියන්නේ පැලෑටි වලින්, නොයෙක් ගස් වලින් හරි මෙතන අත්තික්කා ගැන සඳහන් කරනවා. මේ ආකාරයෙන් එකිනෙක කෙනාට බෙහෙත් කරපු බව, මේව ඖෂධ හැටියට පාවිච්චි කරපු බව, බෙහෙත් හැටියට පාවිච්චි කරපු බව අපිට දකින්න තිබෙනවා. ඒ වගේම අපි දන්නවා දේව වචනයට අනුව අපි දන්නවා නවගිවිසුමේ තියෝපිලස්, ඒ වගේම අපි දන්නවා කවුද ලූක්තුමා වෛද්‍යවරුන් හැටියට සඳහන් වෙන්නේ. ඒ වගේ අපි දකිනවා දේව වචනේ ලවෝදිකය කියන නගරය. එහෙම ඒ නගරේ මේ අක්ෂි වෛද්‍ය ක්‍රමය සෑහෙන මේ වර්ධනය වෙලා තිබුණා කියලා අපි දකිනවා. ඊට පැහැදිලි තොරතුරු තිබෙනවා. ඉතින් මේ සියලු දේ බලනකොට අපි කිතුණුවන් ලෙස අපි යම් කිසි අවස්ථාවක යම් ඖෂධයක් ගන්න එක, යම් බෙහෙතක් ගන්න එක, යම් ප්‍රතිකාරයක් කරන එක, වෛද්‍යවරයා ගිහිල්ලා හමු වෙන එක, අවවාදයක් ගන්න එක, මේ සෑම දෙයක් යහපත් දේවල්. ඉතින් අපි කොයි වෙලාවකවත් ඒ දේවල් බැහැර කරන්නට අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන කාර්යයන් අපි කරනකොට අපිට කළ නොහැකි කාර්ය ස්වාමින් වහන්සේ ඔබගෙත් මගේ ජීවිතේත් ඉෂ්ට කරන්නට යන බව විශ්වාස කරන විට සියලු සැකයන් දුරු වෙලා අපට ස්ථාවරව ජීවත් වෙන්න උන්වහන්සේ ශක්තිය දෙන. ඒ වගේ මේ ශක්තිය අපට ඇති වෙන නිසා උන්වහන්සේට ප්‍රශංසා වේවා. දැන් පළවෙනි දේ නම් අපි පොඩ්ඩක් බැලුවොත් අපි දන්නවා දැන් මම ඔබට යම්කිසි විග්‍රහයක් ගෙනාවා. ඒකෙන් අපිට තේරෙනවා දේව වචනයට අනුව බෙහෙත් හෝ එන්නත් ගැනීම සුදුසුදු කියන එක. හරි, ඒකේ නුසුදුසුකමක් නැති බව දැන් අපිට මම ඔබට ගෙනාවා වූ පැහැදිලි කිරීමත් එක්ක ඔබට යම් වැටහීමකුත් එනවා. ඒ වගේ ඔබ බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. ඒ වගේම තමයි ඔබ බලන්ට අවශ්‍යයි නිතරම අපේ ජීවිත ගැන ටිකක් හැරිලා බැලුවොත්. දැන් ඔබ ටිකක් ඔබේ අත මේ වම් පැත්තේ එහෙම අල්ලලා බැලුවොත් ඔබට නිකන් පොඩි අහුවෙයි මේ පොඩි කාලේ ළමා කාලේ ගත්තු එන්නත් වල පාරවල් පොඩ්ඩක් නේද අහුවේ අතට. හරි, දැන් මම මේක කියනකොට අපේ කැමරාවේ ඉන්න නුවණුත් මට පේනවා දැන් අත ගාලා බලනවා. ඔව්, බලන්න පොඩ්ඩක්. හරි, ඔන්න එතකොට සැක දුරු වෙන්න යනවා. ඒක හොඳ දෙයක්. ඉතින් අපි දන්නවා අපි හැම කෙනෙක්ම ඔය මොනවාද බරවා
එක කාලෙකට නිතරම ඇවිල්ලා ලේ ගන්නවා, ඒවට ප්‍රතිකාර කරනවා. අපි කුඩා කාලේ ඒවා ඔබට මතක ඇති. හරි. ඒ වගේම පෝලියෝ, ඒ වගේම අපි දන්නවා MMR කියලා අපිට එන්නතක් විදිනවා විශේෂයෙන් මාස 12ක් විතර අවුරුද්දක් විතර යනකොට මාස 12ක් 15ක් අතර එක එන්නතක්, ඊට පස්සේ ඒකෙම තව එකක් තියෙනවා. ඔය වගේ අපි ඒක ගහන්නේ ඇත්තෙන්ම සරම්ප, කම්මුල් ගාය සහ ජර්මන් සරම්ප. දැන් සරම්ප වලට ගහනවා, කම්මුල් ගායට MMR. ඒ වගේම දැන් ලෝකල් එක විතරක් නෙමෙයි මොකද ජර්මන් සරම්ප ෆොරින් එකටත් ඒකත් ඕනේ නැහැ. ඉතින් මේ ඔක්කොටම තමයි මේ එන්නත් කරණය කරන්නේ සෞඛ්‍ය යහපත් ලෙස තිබෙන පිණිස. ඉතින් එතකොට අපි සැකයක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ යම් යම් අවස්ථාවන් වල ලබා ගන්න තියෙන ප්‍රතිකාර සම්බන්ධයෙන්. ඒ වගේම අපි දන්නවා මේ කාලේ ශ්‍රී ලංකාවේ මේ මිය යාම් සම්බන්ධ යම් කිසි තත්ත්වයක් තිබුණත් ලෝකයේ පොදුවේ බලනකොට මිනිස්යන් මේ මිය යන තත්ත්වයේ යම් කිසි අඩුවීමක් ගැන සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒගොල්ලෝ ඒකට හේතුව හැටියට ගන්නේ ලෝකයේ මේ වෙන විට රටවල් 181ක් මිලියන නෙවෙයි බිලියන 4.1ක් එන්නත් කරලා තිබෙන නිසා කියලා යම් කිසි ආරක්ෂාවක් ඒ තුලින් මිනිස්යාට ලැබිලා තියෙනවා කියලා. දැන් මම මේ දේවල් කියන්නේ ඇයි? ඔබගේ විශ්වාසය, ඒ සැකය දුරු වෙලා ඔබට යම් කිසි වැටහීමක්, දැනගැනීමක් ලැබෙන පිණිස. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ දෙවැනි කාරණය නම් ඊටමත් වැදගත් දෙයක්. අපි ඉතිහාසය දිහා බලනකොට මේ වර්තමානයේ වගේ වසංගත තිබුණාද? හරි, දෙවැනි දේ නම් ඒකයි. හැබැයි අපි දන්නවා ඉතිහාසයේත් මෙවැනි තත්ත්වයන් තිබුණා. දැන් වර්තමානයේ තිබෙනවා, අනාගතයේ තිබෙන්න යනවා. යම් අවස්ථාවන් වල මීටත් වඩා අමාරු තත්ත්වයන් වලට මුහුණ දෙන්න ඇති බවත් දේව වචනයට අනුව අපිට පැහැදිලි. ඉතින් ඒකනම් අපි එතනින් මොකක්ද අදහස් වෙන්නේ? සෑම විටම දේව දරුවා ස්වාමින් වහන්සේගේ හස්තයේ තිබෙන සුරක්ෂිතභාවය තමයි සුවිශේෂම දෙය. ඒ වගේම තමයි අපට යම්කිසි අවස්ථාවක යම්කිසි ආකාර ප්‍රතිකාරයක් තිබෙනවද, එන්නතක් තිබෙනවද, අපි ඒ දේවල් කෙරෙහි නියම ලෙස බලලා ඒ අවශ්‍යතාවයට අනුව එව්වට සම්බන්ධ වෙන එක ලබා ගන්න එක යහපත් දෙයක් හැටියට තමයි හඳුන්වන්න තිබෙන්නේ. අපි බැලුවොත් මේ 2021 වෙනකොට ලෝකේ අපි බැලුවොත් මිලියන 4.3ක් පමණ මේ වසංගතයෙන් මිය ගිහිල්ලා තියෙනවා COVID-19 වලින්. ඒ වගේම ලංකාවේ අපි ගත්තොත් මේ වෙනකොට 5650ක් විතර මිය ගොස් තිබෙනවා. ඒ වගේම අපි 2014 සිට 16 දක්වා කාලය ගැන අපි බැලුවොත් ඉබෝලා කියන ඒ වසංගත තත්ත්වයක් ආවා. ඒකෙන් ලෝකේ 11300ක් විතර මිය ගියා. ඒ වගේම ස්වයින් ෆ්ලූ කියලා එකක් ආවා 2010 වැනි කාලේ. එතකොට ඒකෙන් ලෝකේ ලක්ෂ 2ක් විතර මිනිස්සුන් මිය. දැන් මම ඔබට මේ කියන්නේ මේ ඉතිහාසයෙන් බිඳක්, right? මේවා ගැන ටිකක් යම්කිසි ආකාරයෙන් සිතලා බලලා අපි කටයුතු කරන්නට උවමනා නිසා. අපි දන්නවා සෑම කෙනෙක් කොලරාව 1800 ගණන් වල තමයි ආවේ. ඒකෙන් මිලියන 13ක් ලෝකේ මිය ගොස් තිබෙනවා. ඒ වගේම HIV තුලින් අපි දන්නවා මිලියන 35ක් විතර ලෝකයේ මිනිස්යන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි කියන ස්මෝල් පොක්ස් කියලා, ඒකෙන් අදහස් කරන්නේ වසූරිය. වසූරිය මේ හැදිලා මිනිස්යන් මිලියන 56ක් විතර ලෝකේ මැරිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා පොඩ්ඩකට ඔබට කියන්න ඕනේ අපේ රටේ දවසකට පිළිකාවෙන් 16 දෙනෙක් විතර මිය යනවා. ඒ වගේම අපේ රටේ වසරකට මේ මහපාරේ රෝඩ් ඇක්සිඩන්ට්ස් වලින් මහපාරේ සිදුවෙන රියානතුරු වලින් අපි දන්නවා 2000ක් විතර මැරෙනවා. ඇයි මම මෙහෙම කියන්නේ? දැන් අපි මුළු ජීවිත කාලයම ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඕන. කොතනවත් අපේ ජීවිත ගැන ගණන් ගන්න නැතුව අපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හරි? ස්වාමින් වහන්සේගේ හස්තය රැකවරණය අප සමග තිබෙනවා. මෙන්ම අපි අපේ සෞඛ්‍ය සම්පන්න බව ගැන අපි සිතලා කටයුතු කරන එක ඒක යහපත් දෙයක්. මොකද ඒක මිනිස්යාට දීලා තියෙන බුද්ධිය අනුව, දීලා තියෙන ඥානය, දැනුම අනුව මිනිස්යන් කරගත යුතු දෙයක්. ඉතින් ඒ නිසා ඒ හැමදේම අපි
ගැන අවධානය යොමු කල්ලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් සභාව ප්‍රිය මිතුරු මිතුරුවනේ නිසා ඒක අපගේ අවධානයේ තබාගන්ට අවශ්‍ය. තුන්වෙනි දේ නම් දැන් සමහර අය කියන දෙයක් තමයි මතයක් තමයි මේ හදිස්සියේ එක පාරටම එන්නත් වගේක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක ගහගෙන යනකොට අපිට මොනවා වෙයිද දන්නේ නැහැ. මොකද මේ ඊයේ පෙරේද මේ ළඟදී ආපු එන්නත් ඉතින් ඒ ඕවා අරගෙන අපි මොන වගේ තත්වයකට අපිට මූණ දෙන්න වෙයිද දන්නේ නැහැ කියලා සමහරලාවට මිනිස්යන් පොඩ්ඩක් පස්ස ගහලා ඉන්නවා. දැන් ඔබට කියන්න කැමති ඇස්ට්‍රාසෙනිකා, සයිනෝෆාම්, මොඩර්නා කියන එන්නත් සහ තවත් එන්නත් මෙව්වා හදිස්සිය නෙවෙයි. මීට අවුරුදු 10කට කලිනුත් මේ එන්නත් යම් රෝගී තත්ත්වයන් වලට, වසංගත තත්ත්වයන් වලට පාවිච්චි කරලා තිබෙනවා. ඉතින් ඒකෙන් අපිට පේනවා මේක මේ ළඟදි හදිස්සියේ හදපු නිෂ්පාදනය කරපු එන්නතක් නොවන බව. මොනවද? සාස්, පෝලියෝ, ඒ වගේම ජලබීතිකාව වැනි රෝගවලට මේ එන්නත් ලබා දීලා තියෙනවා. හැබැයි මේ වසංගත තත්ත්වයන් වලට ඒ වෑ තිබෙන තාක්ෂණය වෙනස් කරලා සකස් කරලයි තියෙන්නේ. ඒක තමයි වෛද්‍ය මතය. හරි, දැන් මම මේ කියන සෑම දෙයක් මේ මම කොහෙන් හරි හොයලා බලලා තිබුණට හැබැයි මේ හැම දෙයක්ම මේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව, වෛද්‍ය නිර්දේශ අනුව, විශ්වාසයන්ට අනුව, ඒ මතවලට අනුවයි මේ සෑම දෙයක් මම ප්‍රකාශ කරන්නේ. ඔබට යම් සැකයක් තියෙනවා නම් අපේ යුතුයකම සභාව හැටියට ඔබව එයින් නිදහස් කරන එක, මඟ පෙන්වන එක අපේ ජ්‍යෙෂ්ඨ පාලකතුමත් විශේෂයෙන් මේ දවස් දෙක තුනකට ඉස්සෙල්ලා අපිත් එක්ක සාකච්ඡා කරනකොට අපිට විශේෂයෙන් සඳහන් කර දේ තමයි මේ ගැන සභාව ඔබව ඒ වගේම දේශය දැනුවත් කරන්න අවශ්‍යයි කියන එක, ධෛර්යමත් කරන්න, සැක නිදහස් කරන්නට අවශ්‍යයි කියන එක. ඉතින් ඒ වගේම අපි බලන්න අවශ්‍යයි හතරවෙනි දෙය නම් අපි බලන්න ඕනේ මෙහි මුර්ගයාගේ ලකුණ හෝ ශරීරයට ඇතුළු කරන මයික්‍රෝ චිප් එකක් තියෙනවා. දැන් මේක සමහර අය බය වෙලා තිබෙන ස්ථානයක්. ඉතින් මම ඉක්මනට කියාගෙන යන්නම්. රයිට්, දැන් රුහුණු කුමාරි වගේ වේගයෙන් යන්න තියෙනවා ටිකක්. ඒක නිසා ඉක්මනට අල්ලගන්න. හරි, දැන් එතකොට අපි දන්නවා මේ ලුසිෆරේස් කියලා කියන මේ එන්සයිමයක් ඒක ඇවිල්ලා මේ COVID-19 කියන වසංගත තත්වය ඒක යමෙකුට ඒ වෛරසය ඇතිරු වුණාම ඒකට ප්‍රතික්‍රියා දක්වන්න යොදා තිබෙන එන්සයිමයක් මිස සාතන් නෙමෙයි, ලුසිෆර් නෙවෙයි. ඉතින් ඒක මේ වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිවී තිබෙන දෙයක්. කිතුණු වෛද්‍යවරුන් සහ ඒ නොවන වෛද්‍යවරු ඒ සෑම කෙනෙක්. ඒ වගේම දැනටත් අපි බැලුවොත් අපි ලබා ගන්නා මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් වල මේ ලුසිෆරේස් අඩංගු වෙලා නැහැ කියලා වෛද්‍ය මතයේ තිබෙනවා. ඒ වගේම ඒක අඩංගු වුණත් ඒක කිසිම බය වෙන්න දෙයක්, ප්‍රශ්නයක් නොවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මෙහි තවත් ඇතුළත් කර තිබෙන ඒ බෙහෙත් වල එන්නතේ තවත් කොටසක් තමයි මේ නැනෝ පාටිකල්ස් කියන එක. දැන් ඒක ගැන සමහර අය හිතනවා ඒක මේ ශරීරයේ ඇතුළට දාන චිප් එකක් කියලා. හොඳයි, ඉතින් ඒ නිසා මේක ඇත්තටම ශරීරයට දමන චිප් එකක් නොවෙයි. අපි දන්නවා මේ වෙනකන් ලෝකයේ කොහෙත්ම කරලා නැති දෙයක් මේ සිරින්ජරයක් තුලින්, ඒ වගේම සිරින්ජරයේ කටුව ඔබ දන්නවා මේ අර මේ ඉන්දි කටුවක තුඩ වගේ ඒ ඉන්දි කටු තුඩක් වැනි දෙයකින් මෙතෙක් වෙනකන් ලෝකයේ මේ චිප් එකක් ශරීරගත කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් ඒක තමයි මේ සෞඛ්‍ය අංශවල වෛද්‍යවරුන්ගේ මතය. ඉතින් ඒ නිසා ඒ ගැන සැකයක් තබා ගන්නට අවශ්‍ය නැහැ. අපි සැකයක් තිබෙන විට අපි ඒවා ගැන සෝදිසි කරලා බලන එක, ස්වාමින් වහන්සේට ලං වෙන එක, අපි ආත්මයන් වහන්සේ තුල කටයුතු කරන එක, ප්‍රඥාවන්තව කටයුතු කරන එක, ඒවා තමයි අපි මේ කාලේ අල්ලා ගන්නට අවශ්‍ය. බිය වපුරන ඒවත් සමග සම්බන්ධ නොවි, සැක වපුරන දේවල් සමග සම්බන්ධ නොවි, ඒ වගේ ඒවත් එක්ක අදහස් සුවමාරු කරගන්න යන්නේ නැතුව දැනුවත්කමෙන් සභාව අපි වැඩ කටයුතු කරගෙන යමු. ඉක්මනට යමු. ඊට පස්සේ පස්වෙනි දේ නම් ඔබට කියන්න කැමති බිල් ගේට්ස් හෝ ඉලුමිනාටි කොවිඩ් පිළිබඳ අනාගත වැකි කියලා තියෙනවද? ඒගොල්ලන් මීට සම්බන්ධයි කියලා අදහසක් තහවුරු වෙලා නැහැ. අපි දන්නා බිල් ගේට්ස් කියන්නේ මයික්‍රෝසොෆ්ට් කියන ආයතනයේ නිර්මාතෘවරයා. හරි, ඔහු දාර්ශනිකයෙක්, ඒ වගේම කතුවරයෙක්, ඒ වගේම ඉලුමිනාටි කියලා කියන්නේ
ලෝකයේ බොහෝ සුප්‍රසිද්ධ වෙලා ඉන්න මනුෂ්‍යයන් සමහර අය දේශපාලඥයන් කලාකරුවන් වැනි අය ඒගොල්ලන් ඒ තත්ත්වයට එන්න ඒ සාතන්ගේ අන්ධකාරයේ ආශිර්වාදය ලබන ස්ථානයක්. ඉතින් ඒ අයගේ මේකට සම්බන්ධතාවයක් කියන එක තහවුරු වෙලා නැති බව අපට කියන්න පුළුවනි. ඒත් බිල් ගේට්ස් කියන කෙනා ඉලුමිනාටි සංවිධානයත් එක්ක සම්බන්ධකමක් තියනවද කියන එක අපි කවුරුත් දන්න දෙයක් නොවේ. ඒ වගේම අපි ඒ ගැන තවත් පැහැදිලි කරන්න කිහිපයක් කරුණු තිබුණත් ඉක්මනට 6 වෙනි එකට අපි ගියොත් එන්නත ලබා ගැනීම තුලින් ඥාන වෙනස් වීමක් හෝ ලේ කැටි ගැසීමක් ඇතිවීමට හැකිද කියලා බොහෝ වෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. අපි දන්නවා ඇස්ට්‍රාසෙනිකා සහ කොවිෂීල්ඩ් කියන එන්නත් මිලියනයක් පාවිච්චි කරාම මිලියනයක් එන්නත් කරාම 12 දෙනෙකුට ලේ කැටි ගැසීමක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි වෛද්‍ය මතය. ඉතින් ඒ වගේම මේන් ඥාන වෙනස් වීමක් සිදු නොවන බව ඉතා විශ්වාසයි වෛද්‍ය අදහසට මතයට අනුව. ඉතින් ඒ වැනි සැකයක් තිබෙනවා නම් අපි ඒ සැක දුරු කරගන්න අවශ්‍යයි. ඒ වගේම 5G තාක්ෂණය තුලින් කම්පියුටරයක පරිගණකයක මාර්ගයෙන් ඔබ ලෝකයේ කොහේ සිටියත් මේ එන්නත ගත්තට පස්සේ ඔබ ගැන තොරතුරු එක්රැස් කරන්න ලබා ගන්න පුළුවන් කියලා යම්කිසි විශ්වාසයක් තිබෙනවා. එවැනි දෙයකුත් සිදුවන්නේ නැති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන බව මේ අවස්ථාවේ විශේෂයෙන් ඔබට මතක් කරන්න කැමති. අවසාන ලෙස දැන් මේ සෑන්ඩ්විච් එකේ තවරගෙන යන ක්‍රීම් ටිකේ ඔන්න අන්තිම හරිය. හරි. දැන් ඔන්න ඊට පස්සේ ඊළඟ පාන් පෙත්ත තියන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා ඔබට කියන්න ඕනේ එන්නත ලබා ගන්නවා නම් කවුරු හරි සුදුසුම එන්නත මොකද්ද? අපි දන්නවා සුදුසුම එක මොකද්ද කියලා සමාජයේ මතයක් තියෙනවා. හරි නොයෙක් එන්නත් වල තියෙන ක්‍රියාකාරීත්වයට අනුව 92%ක්ද 86ක්ද 84ක්ද හරි ඔහොම කියලා යම් කිසි මිනිසයන්ට අදහසක් තියෙන්න පුළුවන්. යම් රටවල් වලට ඇතුළු වෙනකොට මේ එන්නත් ලබාගෙන තියෙන්න ඕනේ කියලා යම් නිර්දේශ තියෙන්න පුළුවන්. නමුත් අපි දකිනවා සෞඛ්‍ය අංශවල ඒ වගේම වෛද්‍ය මතය නම් මොකද්ද? ඔබට අද දවසේ රජය විසින් නැත්නම් යම් කිසි සෞඛ්‍ය අංශ තුලින් අද දවසේ ඔබට යම්කිසි එන්නතක් ලබා ගන්න පහසුකමක් සපයලා තියෙනවා නම් අන්න ඒ එන්නත තමයිලු හොඳම එන්නත. ඉතින් එම නිසා ඔබ ඒකට යොමු වීම සුදුසුයි කියන එක තමයි වෛද්‍ය මතය. නමුත් අපි ඔබට ඒක ගන්නද නොගන්නද කියන එකට වඩා ඒක ගැන තීරණය කරන්නේ ඔබයි. ඔබගේ සැක හැරගෙන ඔබට සමාදානෙන් ඒ දේවල් කරන්න අවශ්‍ය වටපිටාවක් තීරණ ගන්න අවශ්‍ය වටපිටාවක් සකස් කරන එක අපගේ යුතුකමයි. ඒ වගේම සියලුම ඒ සමාජ ජාලා වෙබ් අඩවි ඒ වගේ දේවල් වලට හසු නොවි සමහර අය හරි තොරතුරු ගේනවා, හරි පැහැදිලි කිරීම ගේනවා. ඒක හොඳ දෙයක්. ඉතින් හැම දෙයකම හසු නොවි ඔබට පුළුවන් නම් ජෝන් හොප්කින්ස් කියන වෙබ් අඩවි ඒ වගේම WHO ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ දේවල් වලට යොමු වෙලා ඔබට පුළුවන්කම තියෙනවා තවත් දැනුවත් වෙන්න. ඒ වගේම සියල්ලට වඩා ඔබට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේට ලං වෙන්න. උන්වහන්සේ තුල ඔබගේ ගමන ගැඹුරට අපි අරගෙන යමු. එවිට උන්වහන්සේගේ දිව්‍යමය ක්‍රියාවන් අපට අත්දැකීමින් වඩා ස්ථිරව සැක නැතුව අපිට ජීවත් වෙන්න උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාට ලැබෙන්න ඕන කියන එකයි මාගේ අදහස අද දවසේ. ඒ වගේ මේ අවස්ථාවේ ඊළඟ කොටස සඳහා මම ආරාධනා කරනවා පාස්ටර් ජූඩ්ට ඇවිල්ලා ඔබ සමග වචනය බෙදා ගන්න ලෙස. බොහොම ස්තුතියි. Thank you Pastor Anand. Amen. අපි ඉන්නේ අභියෝගාත්මක කාලයක. පාස්ටර් ක්‍රිස්ටෝ පාම්පෙත්තා තිබ්බා පාස්ටර් ආනන්ද මැදට අවශ්‍ය කරන දෙයක් දැම්ම. නමුත් මම මේ වෙලාවේ ආවේ ඊට උඩින් තව පාම්පෙත්තක් තියන්න. ආමෙන්. අද දවසේ ඔබ විශ්වාස කරන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ දැනුමෙන් තොරව කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. ආමෙන්. ඔබත් මමත් අද දවසේ කිතුණුවන් හැටියට අපිට තිබෙන්න ඕන විශ්වාසයයි. අද දවසේ ඔබ මොන වාතාවරණයක් තුලින් ගියත්, මේ රටේ මොන වාතාවරණයක් තුලින්, මේ ලෝකේ මොන ප්‍රශ්නයක් අභියෝගයක් තුලින් ගියත්, ප්‍රේමවන්තනි අපිට තිබෙන නිසකකම නම් මේ හැම වාතාවරණයක් ඉහළින් අපේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ආමෙන්. අද දවසේ මම ඔබව ධෛර්යමත් කරනවා. මේ අපිට ඇසෙන ප්‍රවෘත්ති නිසා ඔබ අධෛර්යමත් වෙලා ඉන්නවද මේ උදෑසන? මම ඔබව ධෛර්යමත් කරනවා.
ඔබගේ දෙවියන් වහන්සේ සියල්ලට ඉහළින් පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබත් මමත් අද දෙන්නා වූ මේ මූණ පාන්නා වූ කාලය මේ ප්‍රථම වතාවට මේ ලෝකේ මූණ පාන ප්‍රශ්නයන් මේ පාස්ටර් ආනන්ද අපිත් සමග බෙදාගත් ආකාරයට මීට අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් මෙවැනි වසංගත පැමිණිලා තිබෙනවා. මීට අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් සාගතයන් එක පිට එක පැමිණිලා තිබෙනවා. නමුත් ඒ හැම මොහොතකම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් උදෙසා පෙනී සිටියා. ආමෙන්. අද දවසේ ඔබටත් මටත් තිබෙන විශ්වාසය ඇදහිල්ල නම් මගේ දෙවියන් වහන්සේ මං උදෙසා පෙනී සිටින්නට යනවා. අද දවසේ උන්වහන්සේගේ කරුණාව ඔබට ලැබෙන්න යනවා. මේ උදෑසන මම කැමති ඔබත් සමග දේව වචනයෙන් කොටසක් බෙදා ගන්නට ප්‍රථමයෙන් දේව වචනේ එක්තරා ස්ථානික තිබෙනවා. අපි කලටත් අකලටත් අපි ඵල දරන්නට අවශ්‍යයි කියලා. සමහර වෙලාවට පාස්ටර් ක්‍රිස්ටෝ කිව්වා වගේ සමහරු මේ කාලය තුල අධෛර්යමත් වෙලා මම සභාවට එන්නේ නැහැ, මම සේවය කරන්නේ නැහැ. සමහරු ඇදහිල්ලෙන් පවා දුර්වල වෙලා ඉන්නා වූ කාලයක මම ඔබට සිහි ගන්නනවා. දේව වචනේ අපිට කියලා තියෙනවා කලටත් අකලටත් අපි ඵල දරන්නට අවශ්‍යයි කියලා. සමහර වෙලාවට මේ කාලය ඊටම සුදුසුම කාලය නොවේ කියලා ඔබට දැනෙන්න පුළුවන්. අපිට මිනිස්යන්ට වෙනදා ආකාරයට අපි මිනිස්යන්ගේ නිවස් වලට යන්න බැහැදැකීම් කරන්නට අපිට එකමුතු වෙලා උන්වහන්සේට নমස්කාර කරන්නට බැරි කමක් තිබුණත් අද දවසේ ඔබටත් මටත් කාර්යයක් මේ පොළව තුල කරන්නට තිබෙනවා. ඒක අමතක කරන්න එපා. ඔබ මෙවැනි කාලයක ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ පරමාර්ථයක් ඇතිව බව ඔබ නිරන්තරයෙන් ඔබගේ හදවතේ තබා ගන්නට. දෙවචනේ කියනවා පියාණන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය. මෙසේ නුඹලා මගේ ගෝලයෝ වන්නෝය කියලා යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සඳහන් කරනවා. අද දවසේ මම කැමති මෙවැනි කාලයක වුවත් අපේ ජීවිතේ ඵල දරන්නට නම් ප්‍රේමවන්තනි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි එක තැනක මුල් අදින්ට අපි සූදානම් වෙන්න අවශ්‍යයි. පාස්ටර් ක්‍රිස්ටෝ අපිට ප්‍රථම කොටසේදී ඔහු බෙදාගත්තා මෙවැනි කාලයක මිනිස්යන්ගේ අවධානය විවිධ තැන්වලට යනවා. මම මේ මොහොතේ වෙනත් සභාවක්වත් වෙනත් පාලකවරයෙක්වත් විවේචනය කිරීමක් නෙමෙයි කරන්නේ. නමුත් බෙතනි සභාවේ සෙනග ඔබ මේ දේ අල්ලගන්න. දෙවියන් වහන්සේ ඔබව මේ සභාවට කැඳවලා තිබෙන්නේ උන්වහන්සේ මේ සභාව තුල ඔබේ ජීවිතයට පරමාර්ථයක් තිබෙන නිසායි. නමුත් මෙවැනි අභියෝගාත්මක කාලයක මිනිස්යෝ හරියාකාරව මුල් ඇදලා නැත්නම් ඔවුන්ගේ අවධානය වෙනත් තැන්වලට යනවා. සමහර වෙලාවට ඔබ කියයි පාස්ටර් හැමදාම එකම හෝටලෙන් කද්දි ඒ කෑමවල රසක් නැහැ කියලා. සමහර වෙලාවට අපි නිරන්තරයෙන් අපිට අසන්න ලැබෙන දෙයක් තමයි අපි වෙනසකට අපි තව දෙයකින් ගිහිල්ලා කෑවා. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල දෙවියන් වහන්සේගේ කැඳවීම තුල යන මිනිස්සෙක් හැටියට මේකේ තියෙන භයානක දේ තමයි ඒ සබහාවන් ඒ දෙවියන් වහන්සේ උන්ට දීලා තිබෙනා වූ කැඳවීම ඒ ආකාරයෙන්ම පවතින යනවා. නමුත් මිනිස්සෝ මේ අත යනවා නම් මේ සභාවෙන් තව සභාවකට එතනින් තව තැනකට යනවා නම් කාලයක් යද්දී ඒ මිනිස්සයා වියවුල්කමකටපත් වෙනවා. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ ඒ සභාවන් වලට දීලා තියෙන කැඳවීම වෙනස්. ප්‍රේමවන්තනි මේ දේ ඔබ තදින් අල්ලගන්න. ඔබව දෙවියන් වහන්සේ මෙවැනි කාලයක මෙවැනි ස්ථානයක උන්වහන්සේ ස්ථානගත කරලා තිබෙන්නේ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයට සැලැස්මක් තිබෙන නිසා. අපි දන්නවා උදාහරණයක් හැටියට අපි අඹ ගහක් ගත්තොත් අඹ පැලේ අපි යම් ස්ථානයක අපි හිටවනවා. හැබැයි ටික දවසකට පස්සේ මම හිතනවා මෙතන අඹ පැලේ හිටවල හරියන්නේ නැහැ. මම තව තැනක ගිහිල්ලා පැල කරනවා. එතන තිබ්බොත් ඉක්මනට ගෙඩියයි කියලා. ඉතින් මම මාස කීපයක් ඒ ස්ථානයේ තිබෙනවා. ගෙඩි නැහැ. මම මොකද කරන්නේ? ආයි ඔය පැලේ උගුල්ලනවා. ඔක ගිහිල්ලා ආයි හොඳට අවුව තියෙන තැනක හොඳට වතුර වැටෙන තැනක මම ආයි හිටවනවා. ස්ථානේ අපි පැල කරන තැන කොච්චර හොඳ වුණත් ඒ අඹ පැලේට එකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔබේ ජීවිතයත් හරියට මෙවැනි අඹ පැලයක් හා සමානයි. ඔබ එක තැනකින් තව තැනකට ඔබ යනවා නම් ඒ තැනින් තව තැනකට යනවා නම් ඔබේ ජීවිතේ ඵල දරන්න බලාපොරොත්තු වෙන ප්‍රේමවන්තනි ඔබ දවසක වියවුල් වෙන්න යනවා. ඒ නිසාම ඔබව ධෛර්යමත් කරනවා මේ උදෑසන. ඔබ එක ස්ථානයක පැලවෙන්න තීරණයක් ගන්නට. දෙවචනේ කියන උන්වහන්සේ නිසි කාලයේදී අපිට උත්තර දෙන්න අපිට ඵල දරන්න සලස්වන්නා වූ දෙවියන් වහන්සේ බව. ඉතින් සභාවක් හැටියට මේ උදෑසන මම කැමති ඔබ සමග
උන්වහන්සේ අපිට සභාවක් හැටියට දී තිබෙනා වූ වගකීම කුමක්ද කියලා ඔබ සමග බෙදා ගන්නට. විශේෂයෙන් කොලොස්ස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිසයි. ඒ වගේම එපිස 4 වෙනි පරිච්ඡේදයේ තියෙනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැන්මේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උසමහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක් කියන දේ දේව වචනය අපිට සඳහන් කරලා තිබෙනවා. මේ උදෑසන බෙතනි සභාවේ අපේ ප්‍රධාන වගකීම තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ස්වාමින් වහන්සේගේ උසමහතට ඔබව ගොඩනැගීමයි. ඔබ හිතයි ඒක කොහොමද වෙන්න යන්නේ? දෙවියන් වහන්සේ මේ සභාවට දීපු දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තමයි මේ පරම්පරාවත් මතු පරම්පරාවත් ස්පර්ශ කොට බලපෑමක් සහ බලපැවැත්මක් ඇති කිරීම. අද දවසේ ඔබ මේ සභාවේ සමාජිකයෙක් නම්, මේ සභාවේ ඇදහිලිවන්තයෙක් නම්, මේ සභාවේ නමස්කාර කරන දේව දරුවෙක් නම් උන්වහන්සේ ඔබව මේ පරම්පරාවත් අනිකුත් පරම්පරාවන් වලටත් බලපෑමක් ඇති කරන පුද්ගලයෙක් බවට පත් කරන්නට ඒ සේවයේ දායකත්වය දරන්න උන්වහන්සේ ඔබව තෝරගෙන තිබෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපේ දර්ශනය තුල කාරණා තුනක් මම ඔබ සමග බෙදා ගන්නට කැමතියි. මේ කාරණාවන් තුනේ පළවෙනි දේ තමයි අද දවසේ බෙතනි සභාවේ සමාජිකයෙක් හැටියට ඔබ සිටිනවා නම් අපි ඔබට ආරාධනා කරනවා ඔබ පැමිණ සම්බන්ධ වෙන්න. මොකද්ද මේ සම්බන්ධ වෙනවා කියලා කියන්නේ? යේසුස් වහන්සේගේ සේවය ආරම්භ කරද්දී උන්වහන්සේ ගෝලයන් 12 දෙනෙක් උන්වහන්සේ තෝරගත්තා. උන්වහන්සේ උන්ට දීපු පළවෙනි දේ තමයි උන්වහන්සේ පසුපස එන්න කියා උන්ට ආරාධනා කිරීම. අද දවසේ බෙතනි සභාවේ අපි ඔබව ධෛර්යමත් කරනවා ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සමහර වෙලාවට මං ඉස්සලා කිව්වා වගේ මේ කාලේ ඔබට වැඩසටහනකට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඔබට අපේ දේව මෙහෙයන් සමග ඉරිදා දවසේ සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. අපගේ සුව කිරීමේ මෙහෙයන් සමග ඒ වගේම ඔබ දන්නවා සෙනසුරාදා දවසේ අපේ බලය පෑ තිබෙනවා. මෙවැනි දේවල් සමග මේ කාලේ අපිට සීමා සහිත වාතාවරණයක් වුවද ඔබට සභාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් යම් ආකාරයන් තමයි අද දවසේ මම ඔබත් එක්ක කතා කරේ. අද දවසේ ඔබ තේරුම් ගන්න ඔබ සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. ඔබේ ජීවිතේ ඔබ පළදරන්ට බලාපොරොත්තු වෙනවා නම් ඔබ සම්බන්ධ වීමක් නැත්නම් ඔබේ ජීවිතේ ඔබට ඒ ස්ථානයට යන්න බැරි වෙනවා. ඒක තිබෙන අනිත් වැදගත් දේ තමයි එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පාසු ක්‍රිස්තුව අපිත් එක්ක මේක බෙදාගත්තා. මේක අද දවසට ඉතාමත් වැදගත්. මේ ස්ථානේ කියනවා තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැවති සුළඟින් ඈත මෑත ගෙන යනු ලබන්නා වූ බාලයන් නොවන පිණිසත් කියලා. මම නැවත වාරයක් මම මේ දේ කියනවා. මේ කාලේ අපිට දැනගන්න ලැබෙනවා බොහෝ අලංකාර විදියට මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගෙන් දුරස් කරන්නා වූ වැඩපිළිවෙළවල් ඉගැන්වීම් අපිට දකින්න ලැබෙනවා. සමහර වෙලාවට අපි නොහිතන ආකාරයෙන් උන් අන්තර්ජාලය ඔස්සේ උන් එක එක පුද්ගලයා සමග කතා බහ කරලා දේව සැලැස්මෙන් මනුෂ්‍යයන්ව වැරදි දේව ධර්මයන් උගන්වන්නා වූ කාලයකයි ඔබත් මම ජීවත් වෙන්නේ. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ සභාවට ඔබ සම්බන්ධ වුණොත් ඔබ මේ වචනේ පරිදි ඒ සුළඟින් එහා මෙහා ගෙන යනා වූ බාලෙක් මෙන් ඔබ තවදුරටත් ක්‍රියා කරන්නට යන්නේ නැහැ. මන් දෙයට හේතුව ඔබ සභාවත් එක්ක සම්බන්ධ වුණොත් අත්වල බැඳගත්තොත් අනිවාර්යෙන් ඔබ වටා දෙවියන් වහන්සේගේ මිනිසයන් සිටින්ට යනවා. ඔබට මඟ පෙන්වන්න ඔබට උපකාර කරන්නට ඔවුන් ඔබ සමග සිටින්ට යනවා. දෙවනි කාරණාව තමයි ඔබ සභාවත් සමග සම්බන්ධ වන්න දෙවනි එක සභාව තුල ඔබ ගොඩ නැගෙන්න තීරණයක් ගන්නට. අද දවසේ අපි ගොඩාක් වෙලාවට දකිනවා සභාවට ගොඩාක් සෙනග එනවා. නමුත් මේ සෙනගගෙන් ඊටම සුළු ප්‍රතිශතයක් තමයි සභාව තුල ගොඩ නැගෙන්න තීරණයක් ගන්නෙ. ඔබ දන්නවද අපේ ජීවිත ඵල දරන්නට නම් අපි ස්ථානයක අපි මුල් දරන්නට අවශ්‍යයි. ඒ වගේම ඒ මුල් තුලින් අවශ්‍ය කරන වතුර පොහොර ඒ ශාකයට ලැබුණොත් තමයි ඒ ශාකයේ පරිණතභාවයට පත් වෙන්නේ. ඒ වගේම තමයි කිතුණු ජීවිතය. දවසේ ඇදහිලිවන්තෙක් වන ඔබත් යම් ස්ථානයක ඔබ
මුල් ඇදලා ඒ ස්ථානය තුල ඔබ ගොඩනැගෙන්න තීරණයක් ගත්තේ නැත්නම් ඔබගේ ජීවිතේ ඵලදැරීමක් ගැන ඔබට බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. සභාවක් හැටියට මේ කාලෙදී අපේ සභාව තුල අපේ මිත්‍රත්ව කණ්ඩායම් තිබෙනවා. අපේ ගෘහ ශෛල තිබෙනවා. ඒ වගේම අපේ ජාල, ඒ වගේම අපේ ෆේත් බයිබල් ස්කූල් එක තිබෙනවා. මේ හැම දෙයක් තුලින්ම අපි කරන්නේ මොකද්ද මේ කාලය තුල ඔබට දෙවියන් වහන්සේ තුල ගොඩනැගෙන්න අපි උපකාර කරනවා. ඔබට නායකත්වය දෙනවා, ඔබට මඟ පෙන්වනවා, ඔබට දේව වචනේ සත්‍යතාවයන් අපි උගන්වනවා. ඒ නිසාම ඔබ මේ අලංකාර උදෑසන ධෛර්යමත් කරනවා. ඔබ තවම මේ දේවල් වලට සම්බන්ධ වෙලා නැත්නම් ඔබගේ ජාල නායකයෙකුට, ඔබගේ කොට්ටාශ නායකයෙකුට, පාලකවරයෙක්ට ඔබ කතා කරන්න. අද දවසේ ඔබගේ හදවත ඔබ සූදානම් කරගන්නට මම මෙවැනි කාලයක වුවද මම ගොඩනැගෙන්න තීරණයක් ගන්නවා කියන දේ. එදා යේසුස් වහන්සේගේ ගෝලයන් අවුරුදු 3මාරක් යේසුස් වහන්සේ සමග ඔවුන් කාලයක් ගත කරා. යේසුස් වහන්සේ විවිධාකාරයෙන් ඔවුන්ට තරවටු කරා. අද දවසේ අපි දකින දෙයක් තමයි තරවටු එන විට මිනිස්සු දුරස් වෙනවා. නමුත් යේසුස් වහන්සේගේ ගෝලයෝ තරවටු මැද ඔවුන්ගේ ජීවිතයේ උන්වහන්සේ සමග සම්බන්ධ වීම නිසා අපි දකිනවා ක්‍රියාපොතේ ඔවුන් බලවත් වූ මිනිසයන් බවට පත් වෙනවා. ඒට හේතුව ඔවුන් තීරණයක් ගත්ත ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නට. තුන්වෙනි කාරණාව තමයි පළවෙනි කාරණාව අපි කිව්වා සම්බන්ධවන්ට ගොඩනැගෙන්න. තුන්වෙනි කාරණාව ඔබ සේවය කරන්නට තීරණයක් ගන්න. අපි දන්නවා ඔබ ගොඩනැගෙන්නේ නැතුව ඔබට සේවයක් කරන්නට බැහැ. යේසුස් වහන්සේගේ ගෝලය අවුරුදු 3මාරක් යේසුස් වහන්සේ සමග ඉඳලා උන් සේවය කරන්න උන් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ වචනය උන් ඉගෙන ගත්තා. දේව රාජ්‍ය ප්‍රතිපත්තිය උන් ඉගෙන ගත්තා. අද දවසේ ඔබ තීරණයක් ගන්නවද ගොඩනැගෙන්න? දවසක් එන්ට යනවා ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතයෙන් දේව රාජ්‍ය තුල සේවයක් බලාපොරොත්තු වෙන්න යනවා. ඒ සඳහා අපේ සභාවේ වුණ තරම් අවස්ථාවන් තිබෙනවා. අපේ සේවාවන් තිබෙනවා. නමස්කාර සේවය, යාක්ෂා සේවය, ඉවැන්ජලිස්ට් සේවය, අපේ බොහෝ දේවල්, අපේ මිෂනාරි සේවය, මේ හැම සේවයක්ම සභාව තුල තිබෙනවා. අදටත් ඒවා ආකාරයෙන් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නායකත්වයේ දරන්නා වූ ස්ථානයන් වලට ඔබ පැමිණෙන්න අවශ්‍යයි. ඉතින් ප්‍රේමවන්තනි, මේ අලංකාර උදෑසන මම ඔබට ආරාධනා කරනවා. මේ කාලේ කොච්චර දරුණුණත්, කොච්චර අපේ බලාපොරොත්තු හීන වෙන කාලයක්, අපිට ඇහෙන ප්‍රවෘත්ති බොහෝ ප්‍රතිශතයක් අපිට ඇහෙන්නේ අසුභවාදී ප්‍රවෘත්ති. නමුත් මෙවැනි කාලයක ඔබ අමතක කරන්න එපා, දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ පරමාර්ථයක් ඇතුවයි. ඒ නිසා ඔබ ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න. මේ කාලය තුල පාස්ටර් ක්‍රිස්ටෝ කතා කරා ඇදහිල්ල ගැන. ඒ වගේම පාස්ටර් ආනන්ද කතා කරා මේ වාතාවරණය තුල අපි කිතුණුවන් හැටියට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය. ඒ වගේම අද දවසේ මම ඔබට කියන කාරණාව තමයි ඔබ ස්වාමින් වහන්සේ තුල මුල් අදින්න, එක ස්ථානයක මුල් අදින්න ඔබ තීරණයක් ගන්නට. අනිවාර්යෙන් ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේ ඒ ඵල උන්වහන්සේ දකින්න සලස්වනවා. දේවචනේ නැවත වාරයක් මම මේ කොටස කියවන්න. යොහන් 15:8 කියනවා, මාගේ පියාණන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය. මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය. යේසුස් වහන්සේ මේ දේ උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දවසේ පියාණන්ට ගෞරවය ලැබෙන්නේ ඔබත් මමත් අපේ ජීවිතෙන් අපි ඵල දැරුවොත් පමණයි. ඉතින් මේ අලංකාර උදෑසන සෑම කෙනෙක්ම ඉන්න ස්ථානයේ ඔබ කාමරයක වෙන්න පුළුවන්, ඔබ සාලේ ඉන්න පුළුවන්. මේ මොහොතේ ඔබ මොහොතක් ඔබගේ ඇස් දෙක වසා ගන්නට, ඔබ ටිකක් මෙනෙහි කරන්නට අද දවසේ ඔබ ඉන්නේ මොන වගේ ස්ථානයකද කියලා. අද දවසේ ඔබ තවම සැකයෙන් දෙගිඩියාවකින් ජීවත් වෙනවද? අද දවසේ මම ඔබ ධෛර්යමත් කරනවා. දෙවියන් වහන්සේගේ දැනුමෙන් තොරව ඔබගේ ජීවිතයට කිසි දෙයක් වෙන්න යන්නේ නැහැ. කිතුණුවන් හැටියට අපිට තිබෙන ඒ නිසකකම නිරන්තරයෙන් අපි මතක් කරගන්න අවශ්‍යයි. අපි දන්නවා කාලයක් අවුරුදු 30ක යුද්ධමය වාතාවරණයක් මේ දේශය තුල තිබුණා. තැන් තැන්වල බෝම්බ පිපුරුණා. මිනිස්සු ඝාතනය සිදු වුණා. නමුත් ඒ මොහොතන් වල පවා උන්වහන්සේගේ දරුවන්ව උන්වහන්සේ ආරක්ෂා කරා නම් මේ කාලය තුල උන්වහන්සේට ඔබව ආරක්ෂා කරන්නට පුළුවන්. උන්වහන්සේට ඔබේ ජීවිතයට සැලැස්මක් තිබෙනවා. මේ වෙලාවේ ඔබගේ ඇදහිල්ල උන්වහන්සේ තුල වර්ධනය කරගන්න මම ඔබ උදෙසා යාඥා කරන්නම්. ජීවමාන මහෝත්තම දෙවියන් වහන්සේ, මේ අලංකාර උදෑසන ස්වාමිනී, මේ වචනයට ඇහුම්කන් දුන්නා වූ සෑම ජීවිතයක්ම
අපි ඔබ වහන්සේට බාර කරනවා. දවසේ ස්වාමිනි මේ සභාවේ කොටස්කරුවන් වෙන්ට ස්වාමිනි මේ සේවය සමග අත්වල් බැඳගන්ට ඔබ වහන්සේ විසින් පත් කර තිබෙන හැම ඔබ වහන්සේගේ දරුවෙක් ගැනම අපි ස්තුතිවන්ත වන අතර දවසේ උන්ගේ හදවත් යම් ආකාරයක සැකයක් ස්වාමිනී දෙගිඩියාවකින් උන් ජීවත් වෙනවද? යේසුනි මේ වෙලාවේ ඔබගේ වචනයේ සත්‍යතාවය අපි ඊට ඉහළින් ප්‍රකාශ කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ අපගේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ දැනුමෙන් තොර අපේ ජීවිතයට කිසි දෙයක් සිදු වෙන්න යන්නේ නැති බව අපි මුළු හදවතින් විශ්වාස කරනවා. ස්වාමිනී මේ මොහොතේ මේ හැම දරුවෙක්ම ස්වාමිනී ඔබගේ වචනය තුල ඇදහිල්ල තුල ස්වාමිනී ඔබ වහන්සේගේ සත්‍යතාවයන් තුල උන්ට සිටගන්ට ස්වාමිනී මේ අලංකාර දවසේ ඔබ වහන්සේ උන්ට ශක්තිය බලය ධෛර්යය ඔබ වහන්සේ නිදහස් කරන්නට කියා මම ඉල්ලනවා. මේ වෙලාවේ ස්වාමිනී ඇදහිල්ලෙන් උන්ව දුරස් කරන්නා වූ සියලු ස්වාමිනී අසුභවාදී ඒ සෑම සිතුවිල්ලකටම එරෙහිව යේසුස් වහන්සේගේ නාමයෙන් මම තරවටු කරනවා. ස්වාමිනී අද දවසේ ස්වාමිනී මේ කාලය තුල ඔබ වහන්සේ දෙස බලා උන්ට ගමන් කරන්නට සභාව සමග එකමුතු වෙන්න මේ කාලය තුල සීමාවන් තුල පවා ස්වාමිනී සේවයේ නිරත වෙන්න ස්වාමිනී සේවාවන් වලට දායකත්වයේ දරන්නට ගොඩ නැගෙන්න සම්බන්ධ වෙන්න ඔබ වහන්සේ උන්ට උපකාර කරන්නට කියා මම ඉල්ලනවා. ස්වාමිනී මේ සතිය පුරාවටම ඔබගේ රැකවරණය ඔබගේ සැපයීම ස්වාමිනී ඔබ වහන්සේගේ නිරන්තර මඟ පෙන්වීම මේ සෑම දරුවෙක් කෙරෙහිම නිදහස් කරන්නට කියා අපි ඉල්ලනවා පියාණනි. ස්තුති මේ කාලය තුල ඔබ වහන්සේ උන්ගේ හදවත්වල මනස තුල නිදහස් කරන්න යන්නා වූ සමාදානය ඒ ප්‍රීතිය ඒ ඔබ වහන්සේගේ කරුණාව නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දැන් මේ සෑම ජීවිතයක්ම ඔබගේ ශුද්ධ වූ දෑතට අපි බාර කරමින් කැප කරනවා. යේසුස් වහන්සේගේ අති ශුද්ධ වූ නාමයෙන්. ආමේන් ආමේන්. දැන් අපගේ පියාණන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍රයන් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් දැනුත් මතුවටත් ඔබ සියල්ලන් සමග වනසේක්වා. ආමේන් ආමේන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉදිරි දවස්වල තිබෙන්නා වූ ඒ සෑම අපේ බලයේ පැය යාක්ෂණ කාලය ඒ වගේම අපගේ සුව කිරීමේ ඒ මෙහෙයන් අපි අන්තර්ජාලය ඔස්සේ ඔබ සමග සම්බන්ධ වෙන්න යනවා. ඔබ ඒට දායකත්වයේ දරන්නට ඒ වගේම ඔබගේ මිත්‍රත්ව කණ්ඩායම් ඒ වගේ මේ යාක්ෂණ කණ්ඩායම් මේ හැම දෙයක් එක්කම ඔබට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපේ දේව මෙහෙයන් යාලි අපි ආරම්භ කරන විට අපි ඔබව ඉතා ඉක්මනට දැනුවත් කරන්නට යනවා කියන්නා වූ අදහසත් ඇතුව දවසේ අපි ඔබගෙන් සමුගන්න ඔබ හැම කෙනෙකුටම ආශිර්වාදමත් සතියක් ජේසු පිහිටයි.